අයිබෝන් COVID-19 දෙවනි පේපර් එක සාකච්ඡා කරන්නයි දැන් සූදානම් වෙන්නේ. මේකේ part A තරම් අමාරු ගණන් ටිකක් නැහැ. එම නිසා answer pack එක බැලුවම part A උත්තර ලියන විදිය තේරුම් ගන්න පුළුවන්. එතකොට download කරගන්න part A answer pack එක. මම අද බලාපොරොත්තු වෙන්නේ part B ඔබත් එක්ක සාකච්ඡා කරන්න. 11 වෙනි ගාන ඒ කොටස ABC තාත්වික සංඛ්‍යා සහ A අසමානයි බිඳුවේ AX වර්ග ධන BX ධන C සමානයි බිඳුව සමීකරණයට සංකීර්ණ මූල පැවතීමට B වර්ග ඍණ 4AC කුඩයි බිඳුව වී යුතුම් බව පෙන්වන්න. එහෙනම් ඔබට තියෙන දේ තමයි ඔබ පටන් ගන්න මේක AX වර්ග ධන BX ධන C සමානයි බිඳුවේ. right. මාකින් එක අධ්‍යයනය කරන්න මේක වර්ග පූර්ණයෙන් සුළු කරගන්න x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4යි ac බෙදීම 2යි a. ඔබ දන්නෝ සංකීර්ණ මූල තියෙන්න නම් මේ වර්ගමූල ඇතුළ ඍණ විය යුතුයි. නේ? මේ වර්ගමූල ඇතුළ ධන වුණොත් ඒක සංකීර්ණ සංඛ්‍යාවක්ද? නෑ. මට උදාහරණයක් කියන්න. 5 වර්ගමූලය සංකීර්ණද නැහැ. හැබැයි ඍණ 3 වර්ගමූලය ඒක තාත්වික නෑ නේද? ඒක අතාත්විකයි නේද? නේ? එන තාත්විකයි අතාත්විකයි. එතකොට මේක අතාත්විකයි නේද? එතකොට මේක තාත්වික මේක තාත්වික නොවේ. අතාත්වික. එතකොට සංකීර්ණ මූල තියෙන්න නම් p වර්ග ඍණ 4ac ඍණ වෙන්න ඕන. නේ? වර්ගමූල ඇතුළ ඍණ වෙන්න ඕන. උදාහරණයක් ලෙස මෙන්න මේ ආකාරයෙන්. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ සංකීර්ණ මූල පැවතීමට p වර්ග ඍණ 4ac ඍණ විය යුතුය. ඊළඟට කියනවා එවිට එම මූල දෙක පවතිනුයේ සංඛ්‍යාව හා එහි ප්‍රතිබද්ධය ලෙස වන බව තව දුරටත් පෙන්වා දෙන්න. එහෙනම් දැන් අපි මේක සුළු කරලා ඒ කියන්නේ b වර්ග ඍණ 4ac ඍණ වෙලාවේ මේ ප්‍රකාශනය සුළු කරමු. මෙන්න මෙතන හොඳ අවබෝධයෙන් බලන්න. b වර්ග ඍණ 4ac ඍණ. මම මේ ඔක්කොම ඍණෙන් ගුණ කරොත් ඍණ b වර්ග ඍණෙන් ගුණ කරොත් ධන 4ac ඍණෙන් ගුණ කරොත් අසමානතාවය මාරු වෙනවා. එතකොට මෙතන 4ac ඍණ b වර්ග ධන. මට ධන සංඛ්‍යාවකට උදාහරණයක් දෙන්න. ධන සංඛ්‍යාවක් 5, ධන සංඛ්‍යාවක් 9 නේ. එතකොට 4ac ඍණ b වර්ග ධනාගයක් වෙනවා. එතකොට ධනාගයක වර්ගමූලය තාත්විකයි. එහෙනම් අපිට සංඛ්‍යාව සහ ප්‍රතිබද්ධය කියලා මෙතෙන්දී කියන්න පහසුයි. මෙතනින් ඍණක් එළියට ගන්න. b වර්ග ඍණ 4ac ගෙන් ඍණක් එළියට ගත්තොත් 4ac ඍණ b වර්ග වෙනවා. මෙතන 2යි. මේක ලියන්න පුළුවන් ඍණ කියන එක ඍණ 1 නේද? ඒතර ඍණ 1 කියන්නේ i වර්ග නේද? මතකද? i වර්ග ඍණ 1යි නේද? එහෙමනම් මේක අපිට ලියන්න පුළුවන් x ඍණ b ධන හෝ ඍණ වර්ගමූල මෙන්න මේ ඍණ කියන එක්කෙන i වර්ග කියලා ලිව්වොත් 4ac ඍණ b වර්ග වාරයක් i වර්ග වර්ගමූල ඇතුලේ බෙදීම 2යි. එතකොට x ඍණ b ධන හෝ ඍණ 4ac ඍණ b වර්ග කියන්නේ ධනාගයක්. එහෙනම් ඒකේ වර්ගමූලය තාත්විකයි. අපි ගත්ත 4ac ඍණ b වර්ග. i වර්ගයේ වර්ගමූලය i. මෙතන තියෙනවා 2යි. එහෙනම් කියන්නේ x ට එන අගයන් දෙක ඍණ b බෙදීම 2යි a ධන වර්ගමූල 4යි ac ඍණ b වර්ගයට 2යි a වාරයක් i. x ට එන එක අගයක්. මේ ධන අවස්ථාව. ඊළඟට x ට එන අනිත් අගය තමයි ඍණ b බෙදීම 2යි a ඍණ වර්ගමූල 4යි ac ඍණ b වර්ග බෙදීම 2යි a i. එතකොට b තාත්විකයි a තාත්විකයි මේක තාත්විකයි මෙතනයි. මේ දින සංකීර්ණ සංඛ්‍යාවක් නේද?
ඍණ b බෙදීම 2a තාත්විකයි. 4a සිටින b වර්ග වර්ගමූලයට 2a තාත්විකයි. අයි. එහෙනම් මේ තියෙන සංකීර්ණ සංඛ්‍යා බලන්න මේ සංකීර්ණ සංඛ්‍යා දෙක කොහොමද තියෙන්නේ? එකක් අනෙකේ ප්‍රතිබද්ධයේ ලෙස. ඍණ b බෙදීම 2a ධන ඍණ b බෙදීම 2a ඍණ. මේ තියෙන සංඛ්‍යාව සහ ප්‍රතිබද්ධයේ ලෙස නේද? එහෙනම් මතක තියාගන්න කිසියම් සමීකරණයකට සංකීර්ණ මූල තියෙනවා නම් ඒ සංකීර්ණ මූල තියෙන්නේ එකක් අනෙකේ ප්‍රතිබද්ධයේ ලෙස. උදාහරණයක් ලෙස කිසියම් සමීකරණයක ඇල්ෆා මූලයක් නම් අපිට වර්ගජ සමීකරණයක ඇල්ෆා මූලයක් නම් අනිත් මූලය එයගේ ප්‍රතිබද්ධය. ඇල්ෆා බා. සංකීර්ණ සංඛ්‍යා වීඩියෝ ටික බලන්න ඒ ගැන පුළුල් අධ්‍යයනයක් කරලා තියෙනවා. දැන් ඔබට මාකින් එකේ පේනවා ඔය කියපු සුළු කිරීම කරුණාකරලා ඒක අධ්‍යයනයක් කරන්න. ඊළඟට අපිට කියනවා තවද b වර්ග ඍණ 4ac ධන විට මූල පවතිනුයේ කෙසේදයි සඳහන් කරන්න. එතකොට හොඳට මතක තියාගන්න ධන සංඛ්‍යාවක වර්ගමූලය තාත්විකයි. ධන සංඛ්‍යාවක වර්ගමූලය තාත්විකයි. එතකොට ගානේ දීලා තියෙනවා abc තාත්වික, b තාත්විකයි, a තාත්විකයි. එහෙනම් මෙතනින් තාත්වික අගයක් එන්න නම් මේ වර්ගමූල ඇතුළ ධන වෙන්න ඕන. නේ? තාත්වික අගයක් එන්න නම් වර්ගමූල ඇතුළ ධන වෙන්න ඕන. එහෙනම් අපිට කියන්න පුළුවන් b වර්ග ඍණ 4ac විශාලයි බිඳුව විට මූල මොන වගේද තියෙන්නේ? ඔව්. b වර්ග ඍණ 4ac ධන නම් මේ බලන්න ඍණ b ධන වර්ගමූල b වර්ග ඍණ 4ac බෙදීම 2a අනිත් මූලය ඍණ b ඍණ වර්ගමූල b වර්ග ඍණ 4ac බෙදීම 2a. එහෙනම් මේ b වර්ග ඍණ 4ac වර්ගමූලයේ තාත්වික බැවින් මූල තාත්විකයි. ඒත් එක්කම b වර්ග ඍණ 4ac ධන කියන්නේ මෙතන කිසියම් අගයක් තියෙනවා. නේ? 5 වර්ගමූලය 2.0 නේ? 4 වර්ගමූලය 2යි. ඒතර මොනවා හරි අගයක් ආව කියන්නේ ඍණ b ධන අගයක්, ඍණ b ඍණ අගයක්. ඍණ b ට ධන මොනවා හරි අගයක් එනවා තාත්වික, ඍණ b ට ඍණ තාත්වික අගයක්. එහෙනම් මේ දෙන්න ප්‍රබින්නයි නේද? එහෙනම් මේ වෙලාවේ මූල මොන වගේද? මූල තාත්වික ප්‍රබින්නයි නේ? එහෙනම් මූල අපිට කියන්න පුළුවන් තාත්වික ප්‍රබින්න වේ. ආන්සර් පැක් එකේ එතන චුට්ටක් බලන්න. තවදුරටත් කියනවා එවිට මූල දෙක සංඛ්‍යාව සහ එහි ප්‍රතිබද්ධයේ ලෙස නොපවතින බව පෙන්වීමට නිදසුනක් සපයන්න. එවිට කියන්නේ තාත්වික ප්‍රබින්න වෙලාවේ ඒ මූල දෙක තියෙන සංඛ්‍යාවත් ප්‍රතිබද්ධයත් ලෙස නෙමෙයි කියන්නේ. පුතාලා කවුරුත් කියන 7 ප්‍රතිබද්ධය 7මයි නේද? 7 කියන්නේ 7 ධන 0.6යි නේද? එහෙනම් 7 ප්‍රතිබද්ධය 7 ඍණ 0.6යි. ඒතර 7 ප්‍රතිබද්ධය 7මයි. දැන් අපි කියන්නේ වර්ගජ සමීකරණයක මූල තාත්වික ප්‍රබින්න නම් ඒ මූල දෙක සංඛ්‍යාව සහ ප්‍රතිබද්ධය ලෙස නොතිබෙන බව ප්‍රතිනිදසුනක් සපයන. එහෙනම් හරිම පහසුයි. අපි ගමු මේ වගේ උදාහරණයක් x ඍණ 1 x ඍණ 5 සමානයි 0යි. එතන x වර්ග ඍණ 6x ධන 5 0යි. එහෙනම් මෙතන මූල දෙක ඇල්ෆා බීටා කියලා ගත්තොත් එක මූලයක් x ඍණ 1 0 x සමානයි 1 අනිත් මූලය x ඍණ 5 0 x සමානයි 5. ওই විදිහට ඕනෑ තරම් ප්‍රතිනිදසුන් ඔබට සපයන්න පුළුවන්. ඒතර බලන්න එකේ ප්‍රතිබද්ධයද 5 නෑ නේද? එකේ බාද 5 නෑ. පහේ ප්‍රතිබද්ධයද 1 නැහැ. ඒතර තාත්වික ප්‍රබින්න මූල තියෙන වෙලාවේ ඒ මූල දෙක තියෙන සංඛ්‍යාව සහ ප්‍රතිබද්ධය ලෙස නෙමෙයි. එතකොට මාකින් එකෙත් උදාහරණයක් දීලා තියෙනවා 3 සහ 4 මූල වූ සමීකරණ. එතකොට මේ ප්‍රතිනිදසුන්ට ඔබට කැමති ඕනෑම උදාහරණයක් සපයන්න පුළුවන්. හරි. දැන් මේ ගාන තුලදී ඔබෙන් බලාපොරොත්තු වන સિદ્ધාන්තය එහෙම නැත්නම් තර්කය මෙන්න මේක. බලන්න මම අවස්ථා දෙකක් ගත්තා. තාත්වික ප්‍රබින්න මූල ඇත. සංකීර්ණ මූල ඇත. එතකොට මේ අවස්ථාවේ මූල දෙක ඇල්ෆා බීටා කියලා ගත්තොත් තවත් අවස්ථාවක් මේ අවස්ථාවෙත් මූල දෙක අපි තමයි ඇල්ෆා බීටා නම් තාත්වික ප්‍රබින්න මූල තියෙන වෙලාවේ අපිට කියන්න බෑ ස්ථීරව ඇල්ෆාගේ බා බීටයි කියලා.
ඒතර තාත්වික ප්‍රබින්න මූල තියෙනවා නම් එකක් අනෙකේ ප්‍රතිබද්ධය ලෙස තියෙයි කියලා ස්ථිරව කියන්න බෑ. ඒකට අපි ප්‍රතිනිදසුණක් දුන්නා. හැබැයි වර්ගජ සමීකරණයක සංකීර්ණ මූල තියෙනම් ස්ථිරයි ඇල්ෆා බා කියන්නේ බීටා. මෙයගේ ප්‍රතිබද්ධය තමයි මේ තියෙන්නේ. අනිත් පැත්තට ගියොත් බීටා බා කියන්නේ ඇල්ෆා. දර සංකීර්ණ මූල තියෙනවා නම් එකක් අනෙකේ ප්‍රතිබද්ධය ලෙසයි තියෙන්නේ. දර ප්‍රතිබද්ධ සංකීර්ණ සංඛ්‍යා මතකද? a ධන ib ප්‍රතිබද්ධය a ඍණ ib නේ. එතකොට x ඍණ iy ප්‍රතිබද්ධය x ධන iy. එතකොට සංකීර්ණ මූල තියෙනවා නම් එකක් අනෙකේ ප්‍රතිබද්ධය ලෙසයි තියෙන්නේ. 11 වෙනි ගානේ දෙවෙනි කොටස ABCPQ IT තාත්වික x වර්ග ධන 2යි px ධන q සමානයි බිඳුවේ මූල ඇල්ෆා බීටාද x වර්ග ධන 2යි bx ධන c සමානයි බිඳුවේ මූල ඇල්ෆා සහ 1යට බීටාද වේ. මෙන්න මෙතන ඊළඟ පේලියේ පොඩි වරදක් වෙලා තියෙනවා පේපර් එකේ. ඒකේ තිබුණේ බීටා වර්ග අවයවයක් නොවේ ඍණයක බිඳුව 1. එතන නිවැරදි විය යුතුයි බීටා විය යුතුයි. මුද්‍රණයේ සිදු වෙච්ච දෝෂයක්. බීටා අවයවයක් වෙන්නේ නැහැ ඍණයක බිඳුව 1. ඒ කියන්නේ බීටා කියන අගය ඍණ එකක් වෙන්න බෑ. බීටා කියන අගය බිඳුවක් වෙන්න බෑ. බීටා කියන අගය එකක් වෙන්න බෑ. මේකේ වැදගත් දත්තය. මේ වර්ග කියන තැන බීටා විය යුතුයි. පොඩක් කල්පනා කරන දරුවෙකුට ඒක හිතා ගන්න පුළුවන් ගාන සුළු කරද්දිත්. නමුත් ඒක පේපර් එකේ තියෙන වරදක්. අවශ්‍යතාවයක් දීලා තියෙනවා p වර්ග ඍණ q වාරයක් b වර්ග ඍණ ac විශාල හෝ සමානයි බිඳුව බව පෙන්වනවා. හරි. x වර්ග ධන 2යි px ධන q සමානයි බිඳුවේ මූල ඇල්ෆා බීටා. දැන් ඔබ උපකල්පනයක් කරන්න ඇල්ෆා සහ බීටා සංකීර්ණ මූල වේ කියලා. ඇල්ෆා කමා බීටා සංකීර්ණ මූල වේ. මේ ගානේ දරුවන් කරන වරදක් තියෙනවා. මොකද දරුවන් එකපාරටම මේකේ විවේචකයේ විශාල හෝ සමානයි බිඳුව කියලා ගන්නවා. මේකෙත් විවේචකයේ විශාල හෝ සමානයි බිඳුව කියලා අරගෙන ඒ දෙන්න ಗುಣ කරලා උත්තරේ ගන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබ තාම දන්නවද මේ සමීකරණයේ මූල තාත්විකය කියලා? ඔබ තාම දන්නවද මේ සමීකරණයේ මූල තාත්විකය කියලා? නැහැ. ඒතර ඇත්තටම විවේචකයේ ධන කියලා ගත්තොත් මේ දෙන්නගේ ඒ අසමානතා දෙකේ ಗುಣ කරගත්තොත් මේ උත්තරේ එන බව ඇත්ත. right? නමුත් මේකේ වැඩේ තියෙන්නේ ඇල්ෆා බීටා තාත්විකයි කියලා ඔබ ඔප්පු කරන්න ඕන. නේ? එහෙනම් ඒ කියන්නේ මේ සමීකරණයේ මූල තාත්විකයි කියලා ඔප්පු කරන්න ඕන. මම ඒකට විසංවාද ක්‍රමයක් ගන්නවා. ඇල්ෆා බීටා සංකීර්ණ මූල වේ යයි උපකල්පනය කරමු. යයි උපකල්පනය කරමු. එතන ඇල්ෆා බීටා සංකීර්ණ මූල වෙනවා නම් එකක් අනෙකේ ප්‍රතිබද්ධය ලෙසයි තියෙන්නේ නේ. එකක් අනෙකේ ප්‍රතිබද්ධය. එහෙනම් දැන් ස්ථීරව කියන්න පුළුවන් ඇල්ෆා බා කියන්නේ බීටා. ඇල්ෆා බා කියන්නේ බීටා. එතකොට මෙතනත් මම උපකල්පනය කරනවා ඇල්ෆා සහ 1යට බීටා සංකීර්ණ මූල වේයයි උපකල්පනය කරමු. මූල වේයයි ලියාගෙන උපකල්පනය කරමු. එතකොට ඇල්ෆා සහ 1යට බීටා කියන්නේ මේ සමීකරණයේ මූලත් සංකීර්ණය කියලා අපි උපකල්පනය කරා. එහෙනම් සංකීර්ණ මූල තියෙනවා නම් මොකද්ද වෙන්නේ? මේයිගේ ප්‍රතිබද්ධය තමයි මේ තියෙන්නේ. එහෙනම් මෙතනින් එනවා ඇල්ෆා බා සමාන 1යට බීටා. එහෙනම් ඔබට පේනවද මේ තියෙන්නේ ඇල්ෆා බා බීටා. මේ තියෙන්නේ ඇල්ෆා බා 1යට බීටා. එහෙනම් දැන් අපි 1 සහ 2න් සමාන ප්‍රකාශන දෙකක් නේද? දෙකේම ඇල්ෆා බා නේද? බීටා සමානයි 1යට බීටා වෙනවා. මේත් ඇල්ෆා බා මේත් ඇල්ෆා බා. එහෙනම් හරස් ගුණ කරොත් බීටා වර්ග සමානයි 1යි. නේ? එහෙනම් බීටා සමානයි ධන හෝ ඍණ 1යි. නමුත් දත්තෙන් දෙනවා බීටා අවයවයක් වෙන්නේ ඍණයක බිඳුව 1. කොහොමද බීටා බිඳුවක් වෙන්න බෑ? මෙතන 1යට බීටා තියෙනව නේද? 1යට බීටා තියෙන නිසා බීටා බිඳුවක් වෙන්න බෑ. එහෙනම් දත්තයට අනුව මේ ලැබිච්ච ප්‍රකාශනය වැරදි නේද? දත්තයට අනුව මේ ලැබිච්ච ප්‍රකාශනය වැරදි. එහෙනම් මේ සමීකරණ දෙකෙහි සංකීර්ණ මූල පවතින්න පුළුවන්ද? බෑ. එහෙනම් අපි කරපු උපකල්පනය වැරදි. සංකීර්ණ මූල තියෙයි කියලා ගත්ත උපකල්පනය වැරදි. එහෙනම් සංකීර්ණ මූල නැත්නම් මේකට තියෙන්න පුළුවන්
තාත්වික ප්‍රබින්නයි තාත්වික සමපාතයි. සංකීර්ණ මූල නැත්තම් මේකට තියෙන්න පුළුවන් තාත්වික ප්‍රබින්නයි තාත්වික සමපාතයි. එහෙනම් මේකෙත් විවේචකයේ විශාල හෝ සමානයි බිඳුවයි. මේකෙත් විවේචකය විශාල හෝ සමානයි බිඳුවයි. මේකේ විවේචකය විශාල හෝ සමානයි බිඳුවයි. කියන්නේ විවේචකය කොහොමද ලියන්නේ? x ගේ සංගුණකයේ වර්ග ඍණ 4යි x වර්ග සංගුණකය 1යි නියත පදයේ q. දෙකේ වර්ග 4යි p වර්ග 4යි q විශාල හෝ සමානයි බිඳුවයි. 4ෙන් බෙදන්න පුළුවන් 4 ධන අගයත් p වර්ග ඍණ q විශාල හෝ සමානයි බිඳුවයි. ඒ වගේම මේකේ සංකීර්ණ මූල නැත්නම් අපිට කියන්න පුළුවන් විවේචකයේ විශාල හෝ සමානයි බිඳුවයි. ලියන විවේචකය x ගේ සංගුණකයේ වර්ග ඍණ 4යි x වර්ගයේ සංගුණකයේ නියත පදය. දෙකේ වර්ග 4යි b වර්ග ඍණ 4යි ac විශාල හෝ සමානයි බිඳුවයි. එහෙනම් b වර්ග ඍණ ac විශාල හෝ සමානයි බිඳුවයි. එහෙනම් මේකත් ධනාගයක්. අර තියෙන්නේ ධනාගයක්. ධනාගයන් දෙක ගුණ කරොත් ධනාගයක්. බිඳුවේව දෙකක් ගුණ කරත් බිඳුවයි. එහෙනම් මේකේ ගුණිතය මොකද්ද වෙන්නේ? p වර්ග ඍණ q වාරයක් b වර්ග ඍණ ac විශාල හෝ සමානයි බිඳුවයි. දැන් ඔබට මාකින් එකේ ඒ කියන තැන පේනවා. p වර්ග ඍණ q නුයි b වර්ග ඍණ ac ගුණිතය විශාල හෝ සමානයි බිඳුවක් වෙලා. රෝම ඉලක්කම් 3 b සමානයි pa සහ c සමානයි qa යන අවශ්‍යතා දෙකම එක විට විය නොහැකි බව පෙන්වන්න. මේ අවශ්‍යතා දෙකම එකපාරට වෙන්න බෑ කියලා කියන්න ඕන. b සමානයි pa සහ c සමානයි qa. ඊයි උපකල්පනය කරමු. එහෙනම් පුතාලා මේ දෙවන සමීකරණේ b වෙනුවට දාන්න pa c වෙනුවට දාන්න qa. බලන්න මොකද්ද වෙන්නේ? ax වර්ග ධන 2යි b කියන්නේ pa x c කියන්නේ qa. ඒ බිඳුවක් වෙන්න බෑ. ඒක දත්තයක් විදියටත් තියෙනවා. අනිත් එක x වර්ගයේ සංගුණකයක් නේ a. x වර්ගයේ සංගුණකයක් a. ඒ බිඳුවක් වෙන්න බෑ. a ගෙන් බෙදුවා. දැන් පුතාලට ඇවිත් තියෙනවා x වර්ග ධන 2යි px ධන q සමානයි බිඳුවයි. ඒතර ඇත්තටම මේකේ මූල alphaයි එකයට බීටයි. දැන් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ? x වර්ග ධන 2යි px ධන q සමානයි බිඳුවයි x වර්ග ධන 2යි px ධන q සමානයි බිඳුවයි. මේ සමීකරණ දෙක සමපාත වෙලා නේද? x වර්ග ධන 2යි px ධන q සමානයි බිඳුවයි x වර්ග ධන 2යි px ධන q සමානයි බිඳුවයි සමීකරණ දෙක සමපාත වෙනවා. එහෙනම් සමීකරණ දෙක සමපාත නම් මේකේ මූල දෙකම සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ සමීකරණ දෙක සමපාත නම් මෙතන එන මූල දෙක මෙතන එන මූල දෙක සමාන වෙන්න ඕනේ. හරි. ඇල්ෆා මෙතනත් ඇල්ෆා. එහෙනම් සමීකරණ දෙක සමපාත නම් අනිවාර්යෙන් ඇල්ෆා සමාන වුණා නම් අනිත් මූල දෙකත් සමාන විය යුතුයි. අනිත් විසඳුම් දෙකත් සමාන විය යුතුයි. එහෙනම් බීටා සමානයි 1යට බීටා. එහෙනම් මෙතන නැවතෙනවා බීටා වර්ග 1යි බීටා සමානයි ධන හෝ ඍණ 1යි. බලන්න b සමානයි pa නුත් c සමානයි qa කියන අවශ්‍යතා දෙකම එකපාරට වෙනවනම් බීටා සමානයි ධන හෝ ඍණ 1 කියලා වෙයි. හැබැයි දත්තෙන් දෙනෝ බීටා අවයවයක් වෙන්නේ නැහැ ඍණ 1.1. දැන් ගාන හදද්දි පුතාලා බීටා වර්ග 1යි කියලා ආවනම් දැන් අර මුද්‍රණ දෝෂේ හිතුන්නේ නැහැ කියලා හිත. ඒත් බීටා වර්ග සමාන 1 කියලා ඇවිත් තියෙන එක විසංවාදයක්. මොකද දීපු පේපර් එකේ බීටා වර්ග අවයවයක් වෙන්න 1 කියලා තියෙනවා. මෙතනින් ප්‍රතික්ෂේප කරන්න. ඒ කියන්නේ ගාන හදන්න තිබුණා. නමුත් මෙහෙම වුණා නම් ඒක නිවැරදි. ඒතර දත්තෙන් දෙනෝ බීටා අවයවයක් වෙන්නේ ඍණ 1.1. මේක විසංවාදයක් නේද? මොකද මෙහෙම සුළු කරාම වෙන්නේ බීටා ධන හෝ ඍණ 1යි. එහෙනම් විසංවාදයක් නිසා මෙන්න මේ ගත්ත උපකල්පනය වැරදි. නේ? එහෙනම්
B සමානයි PA එනොත් C සමානයි QA කියන අවශ්‍යතා දෙක එකපාරට වෙන්න පුළුවන් ඒවා නෙමෙයි. කරපු උපකල්පනය පෙරදී. අපි මේ ගණිතය කියනවා විසංවාද ක්‍රමය කියලා. රෝම ඉලක්කම් 4 එක් එක් සමීකරණයට මූල එකතුව සහ මූල ගුණිතය සඳහා ප්‍රකාශන ලබාගෙන 4යි P වර්ග AC සමානයි Q A ධන C ගේ සම්පූර්ණ වර්ග බව පෙන්වනවා. එහෙනම් අපේ මූල එකතුව ලියමු. ඇල්ෆා ධන බීටා ඍණ වාරයක් x ගේ සංගුණකය බෙදීම x වර්ග සංගුණකය. අපි මූල ගුණිතය ලියමු. නියත පදයේ බෙදීම x වර්ග සංගුණකය. මෙතනත් මූල එකතුව ලියමු. ඇල්ෆා ධන 1යට බීටා ඍණ වාරයක් x ගේ සංගුණකය බෙදීම x වර්ග සංගුණකය. මූල ගුණිතය ඇල්ෆා වාරයක් 1යට බීටා නියත පදය බෙදීම x වර්ග සංගුණකය. ඇල්ෆා බෙදීම බීටා c බෙදීම a. ඔන්න ඔය ප්‍රතිඵල 4 යොදාගෙන යම් ප්‍රකාශනයක් ගන්න තියෙනවා. මෙන්න මේ සම්බන්ධතා 4ෙන් ඔය කියන උත්තරේ ගන්න ඕන. මම මේකෙදි පාවිච්චි කරනවා මෙන්න මෙයයි ඉස්සෙල්ලා. බලන්න මේ සුළු කිරීම දිහා. ඇල්ෆා බෙදීම බීටා සමානයි c බෙදීම a. මම මේකේ දෙපැත්තටම එකක් එකතු කරනවා. පුතාලා මේ පේපර් ලියන එකෙන් මේ තාක්ෂණික කරුණු අවබෝධ කරගත යුතුයි. එකක් එකතු කරා. දැන් මට පුළුවනි බීටා පොදු හරයක් ගන්න. කියන්නේ බීටා පොදු හරයක් ගත්තොත් මෙතන එන්නේ ඇල්ෆා ධන බීටා. a එකක් පොදු හරය ගත්තොත් එනවා c ධන a. දැන් ඇත්තටම කියන්න ඇල්ෆා ධන බීටා කොච්චරද? ඍණ 2යි p නේද? එහෙනම් මෙන්න මෙතනින් ගන්න පුළුවන් ඇල්ෆා ධන බීටා ඍණ 2යි p බෙදීම බීටා c ධන a යට a. මොන හරි ඔබ ගන්න අංකයක් මම මේක දැන්ට 1 කියලා ගන්නම්. ඒත් එක්කම ආයිත් සැරයක් මම මේ ප්‍රතිඵලය ගන්නවා. ඇල්ෆා යට බීටා සමානයි c බෙදීම a. දැන් මම මේකේ පරස්පරය ගන්නවා. මේකේ පරස්පරය බීටා බෙදීම ඇල්ෆා. මේකේ පරස්පරය a බෙදීම c. අර විදිහටම මේකේ දෙපැත්තටත් එකක් එකතු කරනවා. දැන් ඇල්ෆා පොදු හරයක් ගත්තොත් බීටා ධන ඇල්ෆා. c පොදු හරයක් ගත්තොත් a ධන c. යලිත් කියන බීටා ධන ඇල්ෆා කියන්නේ ඇල්ෆා ධන බීටම නේද? ඇල්ෆා ධන බීටා ඍණ 2යි p බෙදීම ඇල්ෆා a ධන c බෙදීම c. මම මේකට කුමන හෝ අංකයක් ඕන නිසා 2 කියලා ගත්තා. පුතා දැන් මෙන්න මේ ප්‍රතිඵල දෙක ගුණ කරා. මට ගුණ කළා කිය. ඍණ 2යි p වාරයක් ඍණ 2යි p. ඍණයි ඍණයි ධන 4යි p වර්ග. ඇල්ෆා බීටා මෙතන බීටා තියෙනවා. මෙතන ඇල්ෆා තියෙනවා ඇල්ෆා බීටා. a ධන c c ධන a කියන්නේ a ධන c නේද? a ධන c වාරයක් a ධන c a ධන c වර්ග වාරයක් ac. ඒ ගුණ කරාම ඇල්ෆා බීටා වෙනුවට කවුද දාන්නේ? q. ඇල්ෆා බීටා වෙනුවට දාන්න පුළුවන් q. හරි. දැන් ඔබට තිරේ දිස්සන සුළු කිරීම මේකේ 5යි 6යි කියලා අරගෙන තියෙනවා ගාන දිගටම අපු විදිහට 5යි 6යි කියලා අරගෙන තියෙනවා 1 2 3 4 කියලා මුල් අවශ්‍යතා 4 අරගෙන තියෙනවා. බලන්න ගුණිතයෙන් ඔය කියන උත්තරේ ගන්න පුළුවන්. b කොටස fx බහුපදය x4 ධන 2x ගණය ධන ax ධන b මගින් දී ඇත. ab තාත්වික නියත වේ. x ඍණ 1 x ධන 2 මගින් fx බෙදූ විට ශේෂය 2x ධන 3 වේ නම් a සමාන 1 සහ b සමාන 1 බව පෙන්වන්න. හරි. දැන් අපිට fx බහුපදයක් තියෙනවා. x4 ධන 2x ගණය ධන ax ධන b. මේ බහුපදය x ඍණ 1 x ධන 2න් බෙදුවොත් මං හිතන්නම් ලබ්ධිය 5x කියලා. ශේෂය ගාන තුල දීලා තියෙනවා 2x ධන 3. දැන් අපි මේකට බෙදුම් ඇල්ගොරිතම ලියමු.
එහෙනම් මේ තියෙන fx බහුපදය මෙයයි සර්ව සමයි x4 ධන 2x ඝනය ධන ax ධන b සර්ව සමයි x ඍණ 1 x ධන 2 වාරයක් 5x. එහෙනම් මේ ටික සර්ව සමයි මේ දෙන්නයි ගුණිතයට එකතු වෙනෝ ශේෂය. මේකට අපි කියනවා බෙදුම් ඇල්ගොරිතම කියලා. දැන් පුතාලට පුළුවන් x ඍණ 1 බිඳුවක් වනාගිය x සමානයි 1 දාන්න. x ධන 2 බිඳුවක් වනාගිය x සමානයි ඍණ 2 දාන්න. එතනින් ගන්න සමීකරණ දෙකක් a හා b ගේ. ඒ සමීකරණ දෙක විසඳන්න ab හොයන්න. දැන් තිරේ දිස් වෙනවා ඒ සුළු කිරීම. x ට 1 දාලා තියෙනවා. a ධන b 2යි. x ට ඍණ 2 දැම්මොත් 2යි a ඍණ b 1යි. ඒ සමීකරණ දෙක සමගාමී විසඳලා a සමාන 1යි b සමාන 1යි ගන්න. ඊළඟට කියනවා fx බහුපදය x ඍණ 1 x ධන 2 මගින් බෙදූ විට ලබ්ධිය 5x නම් 5x බහුපදය x ඍණ 1 ශ්‍රිතයක් ලෙස ප්‍රකාශ කර. එනයින් fx බහුපදය x ඍණ 1 වර්ගයෙන් බෙදූ විට ශේෂය අපෝහණය කර. දැන් පුතාලට තියෙන්නේ දැන් බලන්න බෝඩ් එක මෙන්න මේ 5x මුලින්ම හොයන්න. දැන් ඔබ කවුරුත් කියන 5x කීවෙනි මාත්‍රයද? 4 වෙනි මාත්‍රයේ බහුපදයක් xx ගුණ කරොත් දෙවන මාත්‍රයේ බහුපදයකින් බෙදුවොත් ලබ්ධිය අනිවාර්යෙන්ම දෙවන මාත්‍රය. එහෙනම් අපිට පුළුවනි x4 2x ඝනය පුතා a 1යි කියලා හොයාගත්තා b 1යි කියලා හොයාගත්තා. x ඍණ 1 x ධන 2 5x ට දාන්න දෙවන මාත්‍රයේ සාධාරණ බහුපදය. දෙවන මාත්‍රයේ සාධාරණ බහුපදයට මාකින් එකේ අරන් තියෙනවා ax වර්ග ධන bx ධන c. මෙතන එනවා 2x ධන 3. දැන් මෙන්න මේ ප්‍රතිඵලයේ සංගුණක සමාන කරන්න කැපිටල් A කැපිටල් B හා කැපිටල් C සොයන්න. දැන් ඔබට තිරේ දිස් වෙනවා x4 සංගුණකෙන් A 1යි x ඝනයේ සංගුණකෙන් B 1යි නියත පද සමාන කළ C 1යි. එහෙනම් 5x බහුපදය x වර්ග ධන x ධන 1 ලෙස හොයාගෙන තියෙනවා. 5x බහුපදය x වර්ග ධන x ධන 1. ගාන තුලදී ගුරුවරයා ඔබට කියනවා 5x බහුපදය x ඍණ 1 ශ්‍රිතයක් ලෙස ප්‍රකාශ කරන්න. එහෙමනම් x වර්ග ධන x ධන 1 අපි x ඍණ 1 ශ්‍රිතයක් කියලා x ඍණ 1 ශ්‍රිතයක් ලෙස ප්‍රකාශ කරමු. පුතාලා මේ x ගේ ශ්‍රිතයක් නේද? මේ වෙන උදාහරණයක් ඔබත් එක්ක කතා කරන්නේ. මේ තියෙන්නේ x ගේ ශ්‍රිතයක්. නේ? මේ තියෙන්නේ y ගේ ශ්‍රිතයක්. එහෙනම් මේ තියෙන්නේ x ඍණ 1 ශ්‍රිතයක් නේද? මේ වෙන උදාහරණයක් නිකන් x ඍණ 1 ශ්‍රිතය මොකද්ද කියලා බලන්න. මේ තියෙන x ඍණ 1 ශ්‍රිතයක්. මේ තියෙන්නේ 2x ඍණ 1 ශ්‍රිතයක්. එහෙනම් මෙන්න මේ x වර්ග ධන x ධන 1 x ඍණ 1 ශ්‍රිතයක් ලෙස හොයන්න ඕන. එහෙනම් ඔබ දන්නවා මේ තියෙන x ගේ දෙවන මාත්‍රයනේ. එහෙනම් අපි මේක ගමු p වාරයක් x ඍණ 1 වර්ග. q වාරයක් x ඍණ 1 ධන. මොකද x ඍණ 1 ශ්‍රිතයක් නම් ඒකේ තියෙන්න ඕන x ඍණ 1 පද. x ගේ ශ්‍රිතයක තියෙන්නේ x පද. y ගේ ශ්‍රිතයක y පද. x ඍණ 1 ශ්‍රිතයක තියෙන්නේ x ඍණ 1 පද. 2x ඍණ 1 ශ්‍රිතයක් 2x ඍණ 1 පද. දැන් සංගුණක සමාන කරලා PQR සොයන්න. දැන් ඔබට තිරේ දිස් වෙනවා සංගුණක සමාන කරලා x වර්ගයේ සංගුණකෙන් p x ගේ සංගුණකෙන් q 3යි p 1යි නියත පද r 3යි කියලා දීලා තියෙනවා. r 3යි කියලා අරගෙන තියෙනවා. right. දැන් 5x බහුපදය එක වාරයක් x ඍණ 1 වර්ග
ධන 3 වාරයක් x ඍණ 1 ධන 3 කියලා හොයාගත්තා. කොටින්ම කිව්වොත් x ඍණ 1 ශ්‍රිතයක් ලෙස අපි හොයාගත්තා. මේ තියෙන්නේ මූලිකම බෙදුම් ඇල්ගොරිතම. fx බහුපදය x ඍණ 1 x ධන 2කින් බෙදුවොත් ලබ්ධිය 5x ශේෂය 2x ධන 3යි. ගානේ ආරම්භකම බෙදුම් ඇල්ගොරිතම. දැන් මම මෙතනින් 5x මෙතෙන්ට ආදේශ කරනවා. එතකොට මෙතන එනවා fx සර්ව සමයි x ඍණ 1 x ධන 2 5x වෙනුවට x ඍණ 1 වර්ග 3 වාරයක් x ඍණ 1 ධන 3. තව තියෙනවා 2x ධන 3. දැන් අපි මේක සුළු කරගමු fx සර්ව සමයි x ඍණ 1 ඝනය x ධන 2 3 වාරයක් x ඍණ 1 වර්ග x ධන 2 3 වාරයක් x ඍණ 1 x ධන 2 ධන 2x ධන 3. දැන් අපෙන් අපෝහණයක් ඉල්ලන්නේ x ඍණ 1 වර්ගයෙන් බෙදුවම. ඔබ දන්නවා x ඍණ 1 වර්ගය x ඍණ 1 වර්ගය කියන්නේ දෙවන මාත්‍රය. දෙවන මාත්‍රයෙන් බෙදුවොත් ශේෂයේ පළවෙනි මාත්‍රය විය යුතුයි. එහෙනම් ඔබ x ඍණ 1 වර්ගයක් එළියට ගන්න වෙනවා. ඉතිරිය x ගේ පළවෙනි මාත්‍රය විය යුතුයි. මෙතනින් x ඍණ 1 වර්ගයක් පුළුවන්. මම කියන්නේ මේකෙන් එළියට ගන්න. මෙතනින් x ඍණ 1 වර්ගයක් පුළුවන්. හැබැයි මෙතන x වර්ග තියෙනවනේ. එතකොට x ඍණ 1 වර්ගෙන් බෙදුවොත් ශේෂයේ පළවෙනි මාත්‍රය විය යුතුයි. එතකොට මේ ටිකම ශේෂය කියලා කියන්න එපා. මේක x ගේ දෙවෙනි මාත්‍රය. එහෙනම් ඔබට සිද්ධ වෙනවා මෙතනිනුත් x ඍණ 1 වර්ගයක් එළියට ගන්න. මේක හිතන්න ඕන. ඔබ කල්පනා කළ ක්‍රමයක් කියන්නේ මෙතනින් x ඍණ 1 වර්ගයක් එළියට ගන්න. x ඍණ 1 වර්ගයක් එළියට ගන්න නම් x ධන 2 ලියන්න වෙනවා x ඍණ 1 ධන 3. එතකොට x ඍණ 1 වර්ගයක් එළියට ගන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට සුළු කිරීමක් කළ යුතුයි. ඒ කරුණා කරලා කල්පනා කරන්න ඕන. fx x ඍණ 1 ඝනය x ධන 2 3 වාරයක් x ඍණ 1 වර්ග x ධන 2 3 වාරයක් x ඍණ 1 මෙතන x ඍණ 1 ධන 3. කිසි ප්‍රශ්නයක් නැහැ නේද? x ඍණ 1 ධන 3 x ධන 2මයි ඇවිත්. මෙතන එනවා 2x ධන 3. දැන් පුතා ගුණ කරන්න ඕන 3 වාරයක් x ඍණ 1 x ඍණ 1 x ඍණ 1 වර්ග 3 වරක් 3 9 වාරයක් x ඍණ 1 ලියලා. එහෙනම් මෙතන එනවා fx සර්ව සමයි x ඍණ 1 ඝනය x ධන 2 3 වාරයක් x ඍණ 1 වර්ග x ධන 2 ඕන දැන් සුළු කරන්න 3 වාරයක් x ඍණ 1 වර්ග 3 වරක් 3 9 වාරයක් x ඍණ 1 ධන 2x ධන 3. පුතාලා මෙන්න මේ ඔක්කොගෙම ගන්න x ඍණ 1 වර්ගයක් එළියට. fx සර්ව සමයි x ඍණ 1 වර්ගයක් එළියට ගත්තා. මෙතන x ඍණ 1 x ධන 2 x ඍණ 1 වර්ගයක් එළියට ගත්තොත් 3 වාරයක් x ධන 2 x ඍණ 1 වර්ගයක් එළියට ගත්තොත් 3 මෙතන සුළු කරන්න 9x ධන 2x 11x ඍණ 9යි ධන 3යි ඍණ 6යි. ඔබ හිතන්න මේක බෙදුම් ඇල්ගොරිතමක් ලෙස නේ මම ඒක ඕනනම් ඇදලා පෙන්නන්න. fx බහුපදයේ x ඍණ 1 වර්ගයෙන් බෙදුවොත් මේ තියෙන ලබ්ධිය x ඍණ 1 x ධන 2 3 වාරයක් x ධන 2 ධන 3. මේ තියෙන ලබ්ධිය මෙන්න මේ තමයි ශේෂය. කොච්චරද? 11x ඍණ 6යි. ඔබ දන්නවා ශේෂ ප්‍රමේය විස්තීර්ණ ආකාරයෙන් දෙවන මාත්‍රයෙන් බෙදුවොත් ශේෂය පළවෙනි මාත්‍රය.
එහෙනම් අපි ශේෂය 11x ඍණ 6 කියලා පෙන්වුවා. 12 වෙනි ගාන r අයිති z ධන r ධන නිකිලයක් fr 2r ධන 3 බෙදීම r ධන 2 සහ ur r ධන 3 බෙදීම r ධන 2 r ධන 4 යයි ගනිමු. fr in fr ධන 2 සමානයි 4යි ur බව පෙන්වන්න. මෙතන ඔබ දැනගත යුත්තේ මෙච්චරයි. fr කියන්නේ 2r ධන 3 බෙදීම r වාරයක් r ධන 2. එහෙනම් පැහැදිලිව කියන්නේ fr ධන 2 ලියන්නේ කොහොමද ශ්‍රිත පාඩමේ? දෙක වාරයක් මෙන්න මේ r තියෙන තැන r ධන 2 ධන 3 r තියෙන තැන r ධන 2 මෙතනත් r තියෙන තැන r ධන 2 12 පන්තියේදී අපි ඒක ඉගෙන ගන්නවා. r වෙනුවට r ධන 2 තිබිච්ච ධන 2 තමයි මේ තියෙන්නේ. දැන් fr in fr ධන 2 සුළු කරලා 4 ur බව පෙන්වන්න දැන් ඔබට තිරේ දිස් වෙනවා ඒ සුළු කිරීම. එහෙනම් 4 ur සමාන fr in fr ධන 2. මේකට අපි අන්තර්ණ ක්‍රමය දාමු. r එක දැම්මොත් u1 4 u1 f1 1 ධන 2 f3 4 u2 f2 f4 හරි. දැන් අපි මේක පල්ලෙහාට එකතු කරමු. එහෙනම් බලන්න මේ ටික ඔක්කොම එකතු කරන්න 4යි u1 දන 4යි u2 දන 4යි u3 දන කොහොමම 4යි un 4යි u1 දන 4යි u2 දන 4යි u3 දන තිත් 4යි un වම් අත පැත්ත දකුණු අත පැත්ත එකතු කරද්දී ඍණ f3 ධන f3 ඉවත් වෙනවා. මේකේ පහළ තියෙන ඍණ f4 මේකත් එක්ක පහළ තියෙන ඍණ f4 ඉවත් වෙනවා. ඒතර මේකේ පල්ලෙහාක් කියන මේකේ පල්ලෙහාක් කියන. ඒ රටාවට මේකේ පහළින් තියෙන f5 ඍණ f5 ඊට පහළින් තියෙන f5 මෙහෙම සුළු වෙනවා. ඍණ fn ධන fn සුළු වෙනවා. මීට ඉහළින් තියෙන fn ඍණ එක සුළු වෙනවා. fn ඍණ දෙක සුළු වෙනවා. මේකේ දකුණු අත පැත්ත ඉතිරි වෙනවා f1 f2 තව ඍණ fn ධන 1 ඍණ fn ධන 2 දැන් පුතාලා හතර ඉලක්කමක් මෙතනින් එළියට ගත්තොත් u1 ධන u2 ධන u3 ධන තිත් un u1 ධන u2 ධන u3 ධන තිත් un සිග්මා r සමාන 1 සිට n දක්වා ur තිරේ දිස් වෙනවා මේ එකතුව. අවසානයේ 4න් බෙදලා 61 බෙදීම 96 ඍණ 2න් ධන 5 බෙදීම 4න් ධන 1න් ධන 3 ඍණ 2න් ධන 7 බෙදීම 4න් ධන 2 n ධන 4 කියලා සුළු වෙලා තියෙනවා. අපිට මේ ආකාරයේ ශ්‍රේණියේ එකතු ඇවිත් තියෙනවා මුල් පද n ගේ. දැන් අපිට කියනවා ශ්‍රේණිය අபிසාරීද කියලා බලන්න. ශ්‍රේණිය අபிසාරීද කියලා බලන්න නම් n ගේ සීමාව අනන්තයකට ගෙනියන්න වෙනවා. n ගේ සීමාව අනන්තයකට ගෙනියන්න වෙනවා. n ගේ සීමාව අනන්තයකට ගෙනියන්න නම් මෙන්න මෙතන එකපාරට n ට අනන්තය දාන්න බෑ. එහෙම වුණොත් අනන්තය බෙදීම අනන්තය වෙනවා. ඒ නිසා මෙන්න මෙතන සුළු කිරීමක් කරමු. මෙතනින් n එකක් එළියට ගමු. මෙතනින් n එකක් එළියට ගමු n කපලා දාමු. මෙතනොත් n එළියට අරගෙන n ඉවත් කරමු. මේ ආකාරයෙන්. r සමාන 1 සිට n දක්වා ur 61 බෙදීම 96 මං n එකක් එළියට ගත්තා. 2 ධන 5 යට n මෙතනත් n එකක් එළියට ගත්තා. 1 ධන 1 යට n ධන 3. මෙතනත් n එකක් එළියට ගත්තොත් 2 ධන 7 බෙදීම n එකක් එළියට ගත්තොත් 1 ධන 2 බෙදීම n. දැන් මං
n ගේ සීමාව අනන්තයකට ගෙනියන්න. සිග්මා r සමාන 1 සිට n දක්වා u r. නියතයක සීමාව ඒ අගයමයි. මෙතන දෙක ධන nට අනන්තය හිතන්න පහ බෙදීම අනන්තය. පහ බෙදීම අනන්තය. පහ බෙදීම අනන්තය බිඳුවක් වෙනවා. බිඳුවට එළඹෙනවා. 4 1යට අනන්තය nට අනන්තය දාලා හිතන්න 1යට අනන්තය බිඳුවක් වෙනවා. හැබැයි මෙතන n අනන්තය දැම්මොත් හරේ අනන්තයක් එනවා. දැන් හිතන්න මෙතන 2යි 4 අනන්තය ධන 3 අනන්තයයි 4 වාරයක් අනන්තය අනන්තයයි 2යට අනන්තය බිඳුවයි. මේ ටික බිඳුවක් වෙනවා. මෙතන 2 7යට nට අනන්තය දාන්න 7යට අනන්තය බිඳුවයි. 4 1 ධන 2යට අනන්තය බිඳුවයි. හැබැයි මෙතෙන්ට අනන්තයක් එනෝ නේද? අනන්තය ධන 4 අනන්තයයි 4න් ගුණ කරොත් අනන්තයකට එළඹෙනවා. 2යට අනන්තය බිඳුවයි. මෙන්න මේ අනන්තයේ තියෙන නිසා හරය බිඳුවක් වෙනවා. ඒතර සමෙන් මේ අනන්තයේ තියෙන නිසා හරය අනන්තයක් වෙනවා. ඒතර 2යට අනන්තය බිඳුවයි. එහෙනම් මෙතන එනවා 61යට 96 2යට අනන්තය බිඳුවයි 2යට අනන්තය බිඳුවයි. මේක පරිමිත අගයක්. එම නිසා ශ්‍රේණිය අபிසාරී වෙනවා. හරි. දැන් මේ වගේ පේපර් සාකච්ඡාවකදී වැදගත් වෙන්නේ Tamanට නොතේරුණු එනත තාර්කික කොටස් පැහැදිලි කරගන්න එක. සුළු කිරීම නම් අපිට මාර්කින් ස්කීම් එකෙන් බලා ගන්න පුළුවන්. right? එතකොට මේ වීඩියෝ එකේ පහලින් තියෙන මාර්කින් ස්කීම් එක ඒක ඩවුන්ලෝඩ් කරගන්න. නැත්නම් max4u.lk එකෙත් මාර්කින් ස්කීම එක දාලා තියෙනවා. මෙන්න මේ දේ අහන්නකෝ. සිග්මා r සමාන 1 සිට n දක්වා r ගණය n වර්ග n ධන 1 වර්ග බෙදීම 4යි. මම කියන්නේ මේ කලින් උදාහරණයේ මේ ගානත් එක පටල ගන්න එපා. මේ කතා කරන වෙනම තර්කයක්. එතකොට සිග්මා r සමාන 1 සිට n දක්වා r ගණය n වර්ග n ධන 1 වර්ග බෙදීම 4යි. මේක සම්මත තියරියක්. දැන් මෙන්න මේකෙන් අපිට ගන්න පුළුවන් පළවෙනි පද පහේ එකතුව ඕන්න. නේ? සිග්මා r සමාන 1 සිට 5 දක්වා r ගණය. එතකොට මේ n ට කීයද දාලා තියෙන්නේ? n තියෙන තැන 5 නේද? නිකම් මේක ලිව්වොත් 1 ගණය, 2 ගණය, 3 ගණය, 4 ගණය, 5 ගණය. ඕක නේද? සිග්මා r සමාන 1 සිට 5 දක්වා r ගණය කියන්නේ. එහෙනම් මේ උත්තරේ මෙහෙම සම්මත ප්‍රතිපලයක් තියෙනම් පද පහක එකතුව නිකම්ම ගන්න පුළුවන්. කොහොමද? n වෙනුවට 5 දානවා. 5 වර්ග 5 ධන 1 වර්ග බෙදීම 4යි. මෙන්න මේ වගේ ප්‍රතිඵලයක් තියෙනම් අපිට ඕනම් පද මුල් පද 10ක එකතුව ගන්න පුළුවන්. r සමාන 1 සිට 10 දක්වා r ගණය. ඒ කියන්නේ දැන් n ට 10 නේද? එහෙනම් මෙතන මොකද්ද මේකේ තේරුම? 1 ගණය, 2 ගණය, 3 ගණය, 4 ගණය, 5 ගණය, 6 ගණය, 7 ගණය, 8 ගණය, 9 ගණය, 10 ගණය. කොච්චරද? එහෙනම් පද 10ක එකතුව ගන්න නම් මේ හැම n කෙනෙකුටම 10 දානවා. 10 වර්ග 10 ධන 1 වර්ග බෙදීම 4යි. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මේ අයගෙන් මේ අය අඩු කරොත් මොකක්ද වෙන්නේ? ඒ කියන්නේ සිග්මා r සමාන 1 සිට 10 දක්වා r ගණයෙන් පළවෙනි පද 10 ගණයන්ගේ එකතුව r සමාන 1 සිට 10 දක්වා මේ ටිකෙන් අඩු කරනවා. සිග්මා r සමාන 1 සිට 5 දක්වා r ගණය. මොකක්ද දෙන්නේ? මේකෙන් මේක අඩු කර පළවෙනි පද 10 එකතුවෙන් අඩු කරනවා පළවෙනි පද 5 එකතුව. මොකක්ද දෙන්නේ? මේ ටික අඩු කරලා බලමු. අඩු කරද්දි මේක ඉවත් වෙනවා. අඩු කරද්දි ඉවත් වෙනවා. අඩු කරද්දි ඉවත් වෙනවා. අඩු කරද්දි ඉවත් වෙනවා. අඩු කරද්දි මේ දෙන්න ඉවත් වෙනවා. එහෙනම් ඇත්තට මෙන්න කීයද? 6 ගණය, 7 ගණය, 8 ගණය, 9 ගණය, 10 ගණය නේද? ඕනම් මේක ලියන්න පුළුවන් සිග්මා r සමානයි 6 සිට 10 දක්වා r ගණය. 6 ඉඳලා 10 දක්වා r ගණය. එතන r සමාන 1 සිට 10 දක්වා r ගණයෙන් අඩු කරොත් 1 සිට 5 දක්වා r ගණය
5 දක්වා අර්ගණය එහෙනම් කොහෙද එන්නේ? 6 ඉඳලා 10 දක්වා අර්ගණය. මේ මම වෙනම උදාහරණයකින් පොඩි උදාහරණයකින් පැහැදිලි කරේ ඊළඟ කොටසේ තර්කය. දැන් ඔබෙන් අහනවා n සමාන නැත්නම් r සමානයි n වල ඉඳලා 2n දක්වා ur. එහෙනම් ඒක ගන්නෙ කොහොමද කියලා චුට්ටක් කල්පනා කරන්න. රයිට්. දැන් අපි ගානට ආයිසරයක් පිවිසෙමු. සිග්මා r සමාන 1 සිට n දක්වා ur ওই විදිහට ඇවිත් තියෙන්නේ. මතක තියාගන්න පළවෙනි පදයේ සිට n දක්වා. මෙතනින් ගන්න පුළුවන් n ට 10 දැම්මොත් පළවෙනි පදයේ සිට 10 වෙනි පදයේ දක්වා. u1 u2 u3 තිත් u10. මේ හැම n කෙනෙකුටම 10 දාන්න. ඔන පළවෙනි පදයේ සිට කියන එක හිතර ගන්න. පළවෙනි පදයේ සිට 20 වෙනි පදයේ දක්වා ur u1 u2 u3 තිත් u20. මේ හැම n කෙනෙකුටම 20 දානවා. ඒතර පළවෙනි පදයේ සිටයි මේකත් කියවෙන්නේ. එහෙනම් අන්තිම කොටසේ අපෙන් අහනවා සිග්මා r සමානයි n වල ඉඳලා 2n දක්වා ur. එහෙනම් මේක අපි ලියා ගන්න වෙනවා පළවෙනි පදයේ සිට එකතුවන් ලෙස. එහෙනම් n වල ඉඳලා 2n දක්වා ur ගන්න පහසුයි නේද? සිග්මා r සමාන 1 සිට 2n දක්වා ur. එහෙනම් පළවෙනි පදයේ සිට 2n දක්වා පදවල එකතුව. ඒකෙන් අඩු කරනවා සිග්මා r සමානයි 1 සිට n ඍණ 1 දක්වා ur. කලින් සරල උදාහරණයක් බලන්න n ඍණ 1 දක්වා ur. එහෙනම් පළවෙනි පද 2n ගෙන් පළවෙනි පද n ඍණ 1 අඩු කරොත් මම ඒක නිකන් ලියලා පෙන්නන්න. u1 ධන u2 ධන u3 ධන හෝම යනවා un ඍණ 1 ඊළඟ එක්කෙන un ඊළඟ එක්කෙන un ධන 1 ඔහොම ගිහින් u2 එන්නේ. මේ තියෙන්නේ සිග්මා r සමාන 1 සිට 2n දක්වා ur. මේකෙන් අඩු වෙලා තියෙනවා 1 සිට n ඍණ 1 දක්වා. මේ ටික අයින් වෙලා තියෙනවා. එහෙනම් 1 සිට n ඍණ 1 දක්වා ur අයින් වුණොත් මෙතන එන්නේ කීයද? සිග්මා r සමානයි n වල ඉඳලා 2n දක්වා ur. එතකොට පළවෙනිම තර්කය මේක ලියා ගන්න වෙනවා. දැන් පුතාලා කියන්න සිග්මා r සමානයි 1 සිට 2n දක්වා ur ගන්න කොහොමද? මේ n තියෙන හැම තැනකටම දාන 2n. මේ n තියෙන හැම තැනකටම දාන 2n. n වෙනුවට දාන 2n. එතනින් ගන්න පුළුවන් සිග්මා r සමාන 1 සිට 2n දක්වා ur. ඊළඟට කියන සිග්මා r සමාන 1 සිට n ඍණ 1 දක්වා ur. ඔව්. පුතාලා මේ n තියෙන සෑම තැනකටම n වෙනුවට දාන්න ඕන n ඍණ 1. n වෙනුවට දාන්න ඕන n ඍණ 1. එතනින් ගන්න පුළුවන් සිග්මා r සමාන 1 සිට n ඍණ 1 දක්වා ur. දැන් මාකින් එකේ ඔබට පේන්න තියෙනවා ඒ සුළු කිරීම. n දාලා 2n දාලා තියෙනවා n ඍණ 1. 12 වෙනි ගානේ b කොටස රෝමි ලක්කම් 1 ඇම්බියුලන්ස් යන වචනේ අකුරු 4ක් තෝරාගෙන පිළියෙල කළ හැකි වෙනස් ආකාර ගන්න කොපමණද? එතකොට මෙන්න මේ වචනේ අකුරු 4ක් ගෙන පිළියෙල කරන්න පුළුවන් වෙනස් ආකාර. එතකොට මෙතන ක්‍රියා දෙකක් තියෙනවා. එකක් තමයි මේ අකුරු 9න් 1 2 3 4 5 6 7 8 9. ඔබට කියලා දෙන්න පහසු වෙන්න මම මේ විදිහට කාඩ්බෝඩ් වල මේක ලියාගත්තා. මේ 9න් අකුරු 4ක් තෝරලා පිළියෙල කරන්න පුළුවන් ක්‍රම. එතකොට දරුවෙක් එකපාරට කියයි සර් අකුරු 9යි. ඉතින් අපි 9න් 4ක් තෝරමු. 9යි 4 වැරදි. 9යි4 කියන්නේ වෙනස් වස්තුන් 9කින් 4ක් තෝරා ගැනීම. කියන මාත් එක්ක වෙනස් වස්තුන් 9කින් 4ක් තෝරා ගැනීම. දැන් බලන්න මේකේ වෙනස් වස්තුන්ද තියෙන්නේ. නෑ. මේකේ ඒ අකුරු දෙකක් සමානයි. බලන්න. මේ ඔක්කොම වෙනස් වස්තුන්ද? නෑ. බලන්න මේක ඇත්තටම තියෙන අකුරු ටික. ඒ අකුරු 1යි 2යි. M අකුරු 1යි. B අකුරු 1යි. U අකුරු 1යි. L 1 අකුරයි. N 1 අකුරයි. C 1 අකුරයි.
ඊ එක අකුරයි. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි අකුරු 9ම තියෙනවා. ඒතර මෙතන ඔබ ඉස්සෙල්ලම තේරුම් ගන්න වෙනස් අකුරු 9ක් නෙමෙයි. එහෙනම් මේකෙන් 4ක් තෝරගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සමාන අකුරු දෙකයි. ඇත්තටම සමාන අකුරු දෙකක් ගන්න පුළුවන් ඒ අකුරු දෙකයි. සමාන අකුරු දෙකයි වෙනස් අකුරු දෙකකුයි. අනිත් විදිය තමයි වෙනස් අකුරු 4ක් තෝරගන්න පුළුවන්. හරි? මෙතන ඔබ අවස්ථා දෙකක් හිතන්න. පළවෙනි අවස්ථාව. සමාන දෙකයි වෙනස් දෙකයි. කියන්නේ සමාන දෙකයි වෙනස් දෙකයි. එතකොට මේ විදිහේ ඉංග්‍රීසි අකුරු ටිකක් තියෙනවා. දැන් අපි මේක හොඳට මේ ඉංග්‍රීසි අකුරු දිහා බලාගෙනයි අපි මේ දේ කරන්නේ. මට කියන සමාන අකුරු දෙකක් ගන්න පුළුවන් ක්‍රම. සමාන අකුරු දෙකක් ගන්න පුළුවන් ක්‍රම. ඔව් අපි කාටත් සමාන අකුරු දෙකක් ගන්න පුළුවන් එක ක්‍රමයයි. මොකක්ද ඒ? ඒ අකුරු දෙකක් ගන්නවා. එතකොට මේ අකුරු 9න් සමාන අකුරු දෙකක් ගන්නයි කිව්වොත් මේ බලන් ඉන්න ඕනෑම දරුවෙකුට තියෙන එක ක්‍රමයයි. ඒ අකුරු දෙකක් ගන්නවා. එහෙනම් අපි කාටත් කරන්න වෙන්නේ එක ක්‍රමයයි. සමාන අකුරු දෙකක් තෝරගන්න පුළුවන් එක ක්‍රමයයි. ඉන්පසු තව අකුරු දෙකක් තෝරගන්න ඕන. පුතාලා කියන්නේ ඉතිරි අකුරු දෙක තෝරන්න පුළුවන් වෙනස් ක්‍රම කොච්චර තියෙද? මට පුළුවන් M නුයි N නුයි තෝරන්න මේ. නැත්නම් B සහ L තෝරන්න. නැත්නම් B සහ E තෝරන්න. එන ඉතිරි අකුරු දෙක තෝරන්න පුළුවන් වෙනස් ක්‍රම කොච්චර තියෙද? බලන්න වෙනස් ඉංග්‍රීසි අකුරු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. වෙනස් අවයව 7යි. ඒ 7න් දෙකක් තේරුවනම් හරි නේද? මම උදාහරණ ලෙස ඕනෑම දෙන්නෙක් තෝරනවා. ඒ විදිහේ ක්‍රම 702ක් තියෙනවා. ඔන්න ක්‍රම මම එක ක්‍රමයක් විතරයි. එහෙම නැත්නම් නේ වෙනස් අකුරු දෙක මේ තව ක්‍රමයක්. ඉතින් වෙනස් අකුරු ක්‍රම තෝරන්න ওই විදිහට දැන් මම ක්‍රම දෙකකින් තේරුවානේ. ওই විදිහට 702ක් තියෙනවා. එහෙනම් බලන්න තෝරා ගන්න පුළුවන් ක්‍රම කොච්චරද කියලා? ඔව් 1යි කියන 702 ක්‍රමාරෝපිත 7 ක්‍රමාරෝපිත 2 වාරයක් 7න් දෙකක් ගියොත් ක්‍රමාරෝපිත 5යි. සුළු කරන් 7 6 ක්‍රමාරෝපිත 5 2 1 ක්‍රමාරෝපිත 5. එහෙනම් දෙවරක් 3ක් වෙනවා. මෙතන 21ක් එනවා. එහෙනම් එක්වරක් 21. සමාන අකුරු දෙකක් තෝරන්න පුළුවන් ක්‍රම 1යි. වෙනස් අකුරු තෝරන්න පුළුවන් ක්‍රම 702යි එනම් 21යි. ඔන්න ඔච්චර ක්‍රම 21කින් සමාන අකුරු දෙකකුයි වෙනස් අකුරු දෙකකුයි තෝරන්න පුළුවන්. හැබැයි තෝරලා පිළියෙල කරන්නත් ඕන නේද? එහෙනම් මට කියන්න තෝරාගත්ත එක ක්‍රමයක්. මේ තියෙන එක ක්‍රමයක් නේ. තෝරාගත්ත එක ක්‍රමයක් පිළියෙල කරන්න පුළුවන් ක්‍රම කොච්චරද? මේ 4 දෙනා පිළියෙල කරන්න පුළුවන් ක්‍රම කොච්චරද? 1යි 2යි 3යි 4යි. ක්‍රමාරෝපිත 4යි. දෙන්නෙක් සමානයි නේද? ක්‍රමාරෝපිත 2යි. ඒතර තෝරගත්ත එක්කෙනෙක් මෙන්න මෙච්චර ප්‍රමාණයකින් පිළියෙල කරන්න පුළුවන්. එහෙනම් ක්‍රමාරෝපිත 4 24යි ක්‍රම 12යි. ඒතර එක්කෙනෙක් පිළියෙල කරන්න පුළුවන් ක්‍රම 12යි. එහෙනම් ඒ වගේ තෝරා ගැනීම 21ක් තියෙනව නේද? ඒ වගේ තෝරා ගැනීම 21ක් තියෙනව නේද? එහෙනම් 21 ගුණ කිරීම 12. අන්න එච්චර පිළියෙල කිරීම තියෙනවා. ඒතර එක පිළියෙල කිරීමක් තමයි එක තෝරාගෙන සමවෙන් එක තෝරා ගැනීමක පිළියෙල කිරීම මෙච්චර තියෙනවා. ඒ වගේ තව තෝරා ගන්න පුළුවන් මේ වගේ. ඔන්න තව තෝරා ගැනීම. අන්න ඒ තෝරා ගැනීමෙත් තියෙනවා ක්‍රමාරෝපිත 4 බෙදීම ක්‍රමාරෝපිත 2ක් පිළියෙල කිරීම. ඒ වගේ තෝරා ගැනීම 21 තියෙනවා 21 ගුණ කිරීම 12. දැන් අපිට මාකින් එකේ පේන්න තියෙනවා. අපි දෙවනි අවස්ථාවට එමු. මෙතෙන්දී අපි තෝරගමු වෙනස්ම ඉංග්‍රීසි අකුරු 4ක්. වෙනස් අකුරු 4ක්.
පුතාලා මට කියන්න වෙනස් අකුරු හතරක් තෝරන්න පුළුවන් ක්‍රම කොච්චරද? වෙනස් අකුරු හතරක් තෝරන්න පුළුවන් ක්‍රම? ඔව්. වෙනස් අකුරු හතරක් තෝරනවා නම් මේ ඒ අකුරු දෙකම සලකන්න අවශ්‍ය නැහැ. නේ? එකේ අකුරක් විතරක් සැලකුවොත් ඇති නේද? මොකද දැන් ඒ අකුරු දෙකම තෝරන්න වුණොත් සමාන අකුරු දෙකක් වෙනවනේ. ඒ නිසා අපි මේ ඒ අකුරු දෙකෙන් එක්කෙනෙක් විතරක් සැලකමු. දැන් මට කියන්න වෙනස්ම ඉංග්‍රීසි අකුරු කොච්චර තියෙද? වෙනස් ඉංග්‍රීසි අකුරු A B U L N M E C වෙනස් ඉංග්‍රීසි අකුරු 1යි 2යි 3යි 4යි 5යි 7යි 8යි වෙනස් ඉංග්‍රීසි අකුරු 8ක් තියෙනවා. ඒ 8න් 4ක් තෝරනවා. දැන් එතෙන්ටයි 804 දාන්න පුළුවන් උනේ. මෙතන අවයව 8ම වෙනස්නේ. වෙනස් අවයව 8න් 4ක් තෝරන්න පුළුවන් 804යි. මෙන්න මෙච්චර ක්‍රම ප්‍රමාණයකට මේක තෝරන්න පුළුවන්. අපි 4 දෙනෙක් තෝරමු. B ඕනෑම 4ක්. ඔය වගේ අපිට 4ක් තෝරන්න පුළුවන්. ඔය වගේ 4ක් තෝරන්න පුළුවන් ක්‍රම 804ක් තියෙනවා. ඒතර තෝරාගත්ත එක ක්‍රමයක පිළියෙල කිරීම කොච්චරද? වෙනස් අකුරු 4ක් පිළියෙල කරන්න පුළුවන් ක්‍රමාරෝපිත 4කට. එහෙනම් මුළු ආකාර 804 ගුණ කිරීම ක්‍රමාරෝපිත 4. පුතාලා සුළු කරගන්න. එහෙනම් පළවෙනි අවස්ථාවේ දෙවෙනි අවස්ථාවේ අගයන් දෙක එකතු කරන්න ඇම්බියුලන්ස් කියන වචනයෙන් අකුරු 4ක් තෝරා පිළියෙල කරන්න පුළුවන් ක්‍රම ගන්න එනවා. දැන් ඔබට තිරේ දිස් වෙනවා. ඒක හදපු එක. පළවෙනි අවස්ථාවේදී ක්‍රම 252ක් ආවා. දෙවන අවස්ථාවේදී ක්‍රම 1680ක් ආවා. එහෙනම් මුළු ක්‍රම ගන්න ඒ දෙන්න එකතුව 1932ක් එනවා. B දෙවෙනි කොටස ඇමරිකාවේ එකම ගෙදරක COVID-19 ආසාදනය වූ රෝගීන් 8 දෙනෙක් රැගෙන යාමට ගිලන් රථ දෙකක් පැමිණ ඇත. එම ගිලන් රථ එකක් බෙන්ස් වර්ගයට අයත් අතර අනෙක ෆෝඩ් වර්ගයට අයත් වේ. බෙන්ස් වර්ගයේ රථයක උපරිම රෝගීන් 6 දෙනයි. ෆෝඩ් වර්ගයේ රථයේ උපරිම රෝගීන් 4 දෙනයි. බෙන්ස් රථයේ කෘත්‍රිම සසනාධාර 2යි. ෆෝඩ් රථයේ කෘත්‍රිම සසනාධාර 1ක් තියෙනවා. ඇල්ෆා කෘත්‍රිම සසන ආධාරක අවශ්‍ය නොවන විට මෙම රෝගීන් 8 දෙනා රැගෙන යා හැකි වෙනස් ආකාර කුපමණද? රයිට්. ඒතර මේ වගේ වෙලාවක වඩාත්ම ලේසි වගුවක් පිළියෙල කරන එක. බලන්න රෝගීන් 8 දෙනෙක් ඉන්නවා. එකම ගෙදරක. ඇමරිකාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. එකම ගෙදරක 8 දෙනෙක්. ඒ 8 දෙනා අරන් යන්න බෙන්ස් වර්ගයේ ගිලන් රථයක් එනවා. ඒකේ උපරිම රෝගීන් 6 දෙනෙක් ගෙනියන්න පුළුවන්. ෆෝඩ් වර්ගයේ ගිලන් රථයක් එනවා. ඒකේ උපරිම රෝගීන් 4 දෙනෙක් ගෙනියන්න පුළුවන්. උපරිම. කෘත්‍රිම සසනාධාරක අවශ්‍ය නොවන විට. රයිට්. අපි මෙහෙම කරමු. මේකට පොඩි වගුවක් ඇඳ ගමු. මේ තියෙන්නේ බෙන්ස් වර්ගයේ ගිලන් රථය, මේ තියෙන ෆෝඩ් වර්ගයේ ගිලන් රථය. අපි බෙන්ස් වර්ගයේ ගිලන් රථයට දාන්න පුළුවන් උපරිමයේ යොදමු. බෙන්ස් වර්ගයේ ගිලන් රථයට දාන්න පුළුවන් උපරිමයේ 6යි. එහෙනම් ෆෝඩ් වර්ගයකට දෙකක් ඉන්න ඕන. 8 දෙනෙක් ඉන්න ඕන. බෙන්ස් වර්ගයේ ගිලන් රථයට 5 දෙනෙක් දැම්මොත් ෆෝඩ් වර්ගයේ ගිලන් රථයට 3 දෙනයි. බෙන්ස් වර්ගයේ ගිලන් රථයට රෝගීන් 4 දෙනෙක් නම් ෆෝඩ් ගිලන් රථයට 4යි. එතන ෆෝඩ් රථයට රෝගීන් 5ක් දාන්න පුළුවන් බැහැ. හේතුව ෆෝඩ් වර්ගයේ ගිලන් රථයේ ගෙනියන්න පුළුවන් උපරිම ගාන 4යි. නේ? එහෙනම් රෝගීන් 8 දෙනාගෙන් 6 දෙනෙක් තෝරලා බෙන්ස් රථයට දාමු. ඉතිරි දෙන්නගෙන් දෙන්න ෆෝඩ් රථයට. 8 දෙනාගෙන් 5 දෙනෙක් බෙන්ස් රථේ, ඉතිරි 3 දෙනාගෙන් 3 දෙනාම ෆෝඩ් රථේ. 8 දෙනාගෙන් 4 දෙනයි, 4 දෙනාගෙන් 4ක් ෆෝඩ් රථේ. සුළු කරන්න දැන් ඔබට තිරේ දිස් වෙනවා මේකේ අගයන් ටික. බීටා කොටස මෙම රෝගීන් 8 දෙනාගෙන් 3 දෙනෙක් අසාධ්‍ය තත්ත්වයේ සිටී නම් ඔවුන් රැගෙන යාමට
කෘතිම සසන ආධාරක සවිකල යුතු නම් රෝගීන් 8 දෙනා රැගෙන යා හැකි වෙනස් ආකාර කොපමණද? ඒතර යලිත් සාරාංශගත කරගත්තොත් බෙන්ස් රථයේ යන්න පුළුවන් රෝගීන් උපරිම 6යි. ෆෝඩ් වර්ගයේ ගිලන් රථයේ යන්න පුළුවන් උපරිම රෝගීන් ගාන 4යි. බෙන්ස් රථයේ කෘතිම සසනාධාරක දෙකක් තියෙනවා. ෆෝඩ් රථයේ කෘතිම සසනාධාරක එකක් තියෙනවා. අසාධ්‍ය තත්වයේ රෝගීන් 3 දෙනෙක් ඉන්නවා. පුතාලා මුලින්ම කරන්න ඕන මේ අසාධ්‍ය තත්වයේ ඉන්න රෝගීන් 3 දෙනා රැගෙන යන්න පුළුවන් ක්‍රම ගාන බලන එක. බෙන්ස් රථය සහ ෆෝඩ් රථය. එහෙනම් මෙතන 3 දෙනෙක් ඉන්න නිසා අනිවාර්යෙන් බෙන්ස් රථයට දෙන්නෙක් උපරිම දෙන්නෙක් පුළුවන් නේද? ෆෝඩ් රථයට එක්කෙනෙක්. නේ? එතකොට බෙන්ස් රථයේ රැගෙන යන අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් 2 දෙනා තෝරන්න පුළුවන් රෝගීන් 3 දෙනෙක් ඉන්නෝ ඒකේ දෙන්නෙක් තේරුණා. ඉතිරි අසාධ්‍ය තත්ත්වයේ රෝගියා ෆෝඩ් රථයට දැම්මා. එහෙනම් මෙන්න මෙච්චර ක්‍රම ගානක් තියෙනවා අසාධ්‍ය තත්ත්වයේ ඉන්න රෝගීන් රැගෙන යන. ඉන්පසු ඔබ හිතන්න ඉතිරි රෝගීන් 5 දෙනා රැගෙන යන්න පුළුවන් විදිහ. එතකොට බෙන්ස් රථයේ උපරිම 6 දෙනයි දැනටමත් රෝගීන් 2 දෙනෙක් දාලා තියෙනවා අසාධ්‍ය තත්ත්වයේ. එහෙනම් තව 4 දෙනයි ගෙනියන්න පුළුවන්. ෆෝඩ් රථයේ උපරිම 4 දෙනයි අසාධ්‍ය තත්ත්වයේ රෝගියෙක් මේ වෙනකොට ඇම්බියුලන්ස් එකට දාලා තියෙන්නේ. එහෙනම් ෆෝඩ් රථයේ ගෙනියන්න පුළුවන් උපරිම 3 දෙනයි. එහෙනම් ඉතිරි ඒ කියන්නේ අසාධ්‍ය තත්ත්වයේ නොවන රෝගීන් 5 දෙනා ගෙනියමු අපි බෙන්ස් රථයේ ෆෝඩ් රථයේ කොච්චර ක්‍රම තියෙන්නේ? 4යි 1යි 3යි 2යි ෆෝඩ් රථයේ වැඩිම 3ක් පුළුවන්. එහෙනම් බෙන්ස් රථය දෙන්න. එහෙනම් මෙතන රෝගීන් 5න් 4යි මෙතන 5න් 3යි මෙතන 5න් 2යි. මේ දින බෙන්ස් රථයට තෝරගත්ත අය ඉතිරි අය ෆෝඩ් රථයේ ගෙනියන්න පුළුවන් නේ. 2C2 කියන්නේ 1යි 3C3 කියන්නේ 1යි. මේ ටික ඔක්කොම සුළු කරගන්න. එහෙනම් අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් රැගෙන යන්න පුළුවන් ක්‍රම 3යි. අනිත් රෝගීන් 5 දෙනා ගෙනියන්න පුළුවන් ක්‍රම මෙච්චර තියෙනවා. දැන් ඔබට තිරේ දිස් වෙනවා. එහෙනම් මේ දෙන්නයි ගුණිතය තමයි ගන්න වෙන්නේ. 13 වෙනි ගාන A කොටස A හා B යනු ගණය දෙක වූ න්‍යාස දෙකක් නම් සාධාරණව A වාරයක් B අසමානයි B වාරයක් A බව සාධනය කරයි. සාධාරණව මේ වගේ එකක් සාධනය කරද්දී දැන් ඔබට තිරේ දිස් වෙනවා A කියන න්‍යාසය ගන්න සාධාරණව ABCD කියලා. B කියන න්‍යාසය මම ගත්තා PQRS කියලා. එහෙනම් ඔබට පේනවා A වාරයක් B ගුණ කරලා තියෙනවා. B වාරයක් A ගුණ කරලා තියෙනවා. බලන්න A වාරයක් Bට සහ B වාරයක් Aට ආපු ප්‍රතිඵල දෙක වෙනස් නේද? එහෙනම් අපිට කියන්න පුළුවන් සාධාරණව A වාරයක් B අසමානයි B වාරයක් A කියලා. එතකොට දැන් බලන්න න්‍යාස ගුණිතයේදී මෙන්න මේ න්‍යාදේශ න්‍යාය A වාරයක් B B වාරයක් A සමානයි කියලා සාධාරණව ගන්න බෑ. ඒ නිසා න්‍යාස දෙකක් ගුණ වෙනවා නම් මේ ගුණවන පිළිවෙල පටිපාටිය වැදගත් වෙනවා. දෙවනි කොටස P කියලා න්‍යාසයක් තියෙනවා A කියලා න්‍යාසයක් තියෙනවා. A වර්ග A ඝණය සොයා සුදුසු රටාවක් තේරුම්ගෙන A 2020 ලබා ගන්න. එහෙනම් A කියන න්‍යාසය වර්ග කළා සුළු කරාම එවිත් තියෙනවා 1.2.1 සමවෙන් A වර්ග කියන න්‍යාසය A වාරයක් A කියලා අරගෙන අවසානයේ 1.2.1 කියලා තත්ත්වෙට සුළු කරලා තියෙනවා. ඊළඟ පෙළේ A ඝණය A වර්ග වාරයක් A ඒක අවසානයේ සුළු කරලා තියෙනවා 1.3.1.
එහෙනම් බලන්න ඒ වර්ග 1 2 බිංදුව 1 ඒ ඝනය 1 3 බිංදුව 1 මොකක්ද රටාව 1 බිංදුව 1 1 බිංදුව 1 දෙකේම එකයි මෙතන වර්ග නම් මෙතන 2 මෙතන ඝනය නම් මෙතන 3 එහෙනම් රටාවට අනුව ඒ 2020 මොන වගේද 1 2020 බිංදුව 1 බලන්න ඊළඟට තියෙනවා Q කියන න්‍යාසයක් P A P ඉන්වර්ස් අපිට කියනවා පේපර් එකේ Q වර්ග සොයන්න. එහෙනම් Q වර්ග කියන්නේ Q වාරයක් Q. අපිට Q වෙනුවට ලියන්න පුළුවන් P A P ඉන්වර්ස්. මේ Q වෙනුවටත් ලියන්න පුළුවන් P A P ඉන්වර්ස්. එහෙමනම් කරුණාකරලා ඔබ කියන්න P ඉන්වර්ස් වාරයක් P ඉන්වර්ස් වාරයක් P I වෙනව නේද? එහෙනම් මෙතන සුළු වෙනවා P A P ඉන්වර්ස් වාරයක් P කියන්නේ I වාරයක් A P ඉන්වර්ස්. ඔබ දන්නවා I වාරයක් A කියන්නේ A මයිනේ. I වාරයක් A කියන්නේ A මයි. එහෙම නැත්නම් මේ පැත්තෙන් A වාරයක් I කියන්නේ A මයි. P ඉන්වර්ස්. එහෙනම් ලස්සනට ඇවිත් තියෙනවා Q වර්ග P A වර්ග P ඉන්වර්ස්. අපි ගමු Q ඝනය. Q ඝනය ලියන්න පුළුවන් Q වර්ග වාරයක් Q. කලින් අපි හොයාගත්ත Q වර්ග P A වර්ග P ඉන්වර්ස්. ගානේ දීලා තියෙනවා Q P A P ඉන්වර්ස්. එහෙනම් P A වර්ග Q ඉන්වර්ස් සමාන P ඉන්වර්ස් වාරයක් P I වෙනවා. A P ඉන්වර්ස්. මේ ටිකයි නේ. යලිත් I වාරයක් A මයි නේද? එහෙනම් මෙතන ඇවිත් තියෙනවා A වර්ග වාරයක් A කියන්නේ A ඝනය. P A ඝනය P ඉන්වර්ස්. සුදුසු රටාවක් තේරුම්ගෙන Q 2020 ලියන්න තියෙනවා. එහෙනම් ඔබට පේනවා Q වර්ග නම් P A වර්ග P ඉන්වර්ස්. Q ඝනය නම් P A ඝනය P ඉන්වර්ස්. එහෙනම් මෙතනින් එනවා Q 2020 P A 2020 P ඉන්වර්ස්. අපිට x කියන න්‍යාසයක් තියෙනවා P ඉන්වර්ස් Q 2020 P. එහෙමනම් P ඉන්වර්ස් Q 2020 කලින් අපි තාර්කිකව කිව්වා Q 2020 කියන්නේ P A 2020 P ඉන්වර්ස් වාරයක් මේ තියෙන P Q 2020 කලින් හොයාගෙන තියෙනවා. දැන් ඔබ කියන්න P ඉන්වර්ස් වාරයක් P I මෙතන A 2020 P ඉන්වර්ස් වාරයක් P I වෙනවා. P ඉන්වර්ස් වාරයක් P I වෙනවා. I වාරයක් A 2020 A 2020මයි A 2020 වාරයක් I A 2020. එහෙනම් කලින් අපි A 2020 හොයාගත්තා කොහොමද ආවේ 1 2020 බිංදුව 1. එහෙනම් x කියන න්‍යාසය අවසානයේ මේ ආකාරයෙන් සොයාගත්තා. B කොටස Z1 හා Z2 යනු සංකීර්ණ සංඛ්‍යාවක් නම් Z2 දන Z2 මාපාංකයේ වර්ග දන Z2 රින් Z2 මාපාංකයේ වර්ගය
සමානයි 2යි මාපාංක z1 වර්ග ධන මාපාංක z2 වර්ග බව පෙන්වන්න. මෙන්න මේකෙදී අපි සැලකිලිමත් වන තියරි පාර්ට් එක තමයි කිසියම් සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකයේ වර්ග කියන්නේ ඒ සංකීර්ණ සංඛ්‍යාවත් ඒ සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිබද්ධයේ ගුණිතය. right. උදාහරණයක් ලෙස මල කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවක් නම් මල කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකයේ වර්ග කියන්නේ මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාවත් මේ සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිබද්ධය. තව උදාහරණයක් ලෙස අපි දන්නවා සංකීර්ණ සංඛ්‍යා දෙකක් එකතු කරොත් සංකීර්ණ සංඛ්‍යාව. සංකීර්ණ සංඛ්‍යා දෙකක් එකතු කරොත් සංකීර්ණ සංඛ්‍යාව. ඒක හිතට දැනෙනවද? 3 ධන 2යි iට 5 ධන 4යි i එකතු වුණොත් ඒත් සංකීර්ණ සංඛ්‍යාවක් නේද? ඒතර මේ තියෙන සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකයේ වර්ගය. එහෙනම් ඒ සංකීර්ණ සංඛ්‍යාවත් ඒ සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිබද්ධයේ ගුණිතය. අපි දන්නවා ප්‍රතිබද්ධයේ ලක්ෂණ අනුව z1 ධන z2 බා ලියන්න පුළුවන් z1 බා ධන z2 බා. z1 ධන z2 මාපාංකයේ වර්ග ධන z1 ඍණ z2 මාපාංකයේ වර්ග. අපි දන්නවා සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකයේ වර්ග කියන්නේ ඒ සංකීර්ණ සංඛ්‍යාවත් ඒ සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිබද්ධයේ ගුණිතය. මෙතනත් සංකීර්ණ සංඛ්‍යා දෙක අන්තරය කියන්නේ සංකීර්ණ සංඛ්‍යාව. මේ සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකයේ වර්ග කියන්නේ මේ සංකීර්ණ සංඛ්‍යාවත් මේ සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිබද්ධයේ ගුණිතය. එහෙමනම් z1 ධන z2 ප්‍රතිබද්ධයේ ලක්ෂණ අනුව මෙතන z1 බා මෙතන z2 බා. මෙතන z1 ඍණ z2 මෙතන z1 බා ඍණ z2 බා. දැන් සාමාන්‍ය වරහන් ගුණ කරන්න තියෙන්නේ. z1 බා ධන z1 z2 බා ධන z2 බා ධන z2 z2 බා. z1 බා ඍණ z1 z2 බා ඍණ z2 z1 බා ඍණයි ඍණයි ධන z2 z2 බා. ධන ඍණ වශයෙන් z1 z2 බා z1 z2 බා z2 z1 බා ධන z2 z1 බා ඍණ සුළු වෙනවා. සංකීර්ණ සංඛ්‍යාවත් ඔහුගේම ප්‍රතිබද්ධයේ ගුණිතයත් මගින් ඔහුගේ මාපාංකයේ වර්ග. z1 වාරයක් z1 බා මාපාංක z1 වර්ග. z2 වාරයක් z2 බා මාපාංක z2 වර්ග. z1 වාරයක් z2 බා මාපාංක z2 වර්ග. z2 වාරයක් z2 බා මාපාංක z2 වර්ග. මාපාංක z1 වර්ග ධන මාපාංක z1 වර්ග 2යි මාපාංක z1 වර්ග. මාපාංක z1 වර්ග ධන මාපාංක z1 වර්ග 2යි මාපාංක z1 වර්ග. දෙකේ ඉලක්කමක් එළියට ගත්තොත් z1 මාපාංකයේ වර්ග ධන z2 මාපාංකයේ වර්ග. ඔබ දන්නා කාරණයක් සංකීර්ණ සංඛ්‍යා පිළිබඳව වීඩියෝ 12ක් පමණ අනුකලනයේ 12යි සංකීර්ණ සංඛ්‍යා වීඩියෝ 12ක් පමණ අපි YouTube එකේ දාලා තියෙනවා. එම නිසා ඒ වීඩියෝ ටික නරඹන්න කියන එක මා යලිත් කියන්න අවශ්‍ය නැහැ. මේ සියල්ල ඒ තැන්වලදී කතා කරලා තියෙන්නේ. C රෝම ඉලක්කම් 1 P1 කියන්නේ Z1 P2 කියන්නේ Z2 ආගන් සටහනේ ලක්ෂ දෙකක් වේ. P Z1 ධන Z2 Q Z1 ඍණ Z2 ලක්ෂවල පිහිටීම ලබා ගැනීමට අවශ්‍ය ජ්‍යාමිතික නිර්මාණයක් පැහැදිලිව දක්වන්න. මේක තියරි පාර්ට් එකක් නිසා දැන් ඔබට පේනවා Z1 ධන Z2 නිර්මාණය.
ඒ අමතක නම් කරුණාකර සංකීර්ණ සංඛ්‍යා වීඩියෝ බලන්න. මේක සම්මත තියරිය. ඊළඟට දැන් ඔබට පේනවා Z1 ඍණ Z2 නිර්මාණය. එය අධ්‍යයනයක් කරගන්න මාකින් එක දිහා බලාගෙන. ඒකත් තේරෙන්නේ නැත්නම් වීඩියෝ බලන්න එකතුව සහ අන්තරය. හරි. එහෙම කිව්වට ඉතින් ඔබේ කම්මැලිකමත් එක්ක ඔබ ඕක බලන්නේ නැහැ කියලා මම දන්නවා. මතක් කරන්න Z1 ධන Z2 නිර්මාණය. Z1යි Z2යි යා කරා මධ්‍ය ලක්ෂය ගත්තා. Z1 Z2 මධ්‍ය ලක්ෂය ගත්තා. මූල ලක්ෂයේ ඉඳලා මේ මධ්‍ය ලක්ෂයට යා කරා. මෙන්න මේ දිගට සමාන දිගක් ඉහළට දික් කරනවා. මේ දිගට සමාන දිගක් ඉහළට දික් කරනවා. ඒතර කෙලිම මෙතන එනවා Z1 ධන Z2. Z1 ඍණ Z2 නිර්මාණය කරේ. Z1යි Z2යි යා කරා. මේකට සමාන හා සමාන්තරව ඉහළට දික් කරනවා. මේ දිගට සමාන හා සමාන්තරව ඉහළට දික් කරොත් උඩ එක්කෙනාගෙන් යට එක්කෙනා අඩු වෙනවා. මේකට සමාන හා සමාන්තරව පහළට දික් කරොත් සමාන හා සමාන්තරව පහළට දික් කරොත් Z2 ඍණ Z2 යට එක්කෙනාගෙන් උඩ එක්කෙනා අඩු වෙනවා. Z1 මම මේ කතා කරන්නේ රෝම ඉලක්කම් දෙක. Z1 එක දනයි Z2 වර්ග සංකීර්ණ සංඛ්‍යා ආගම සටහනේ ලකුණු කරා. අපි ඉස්සෙල්ලා කරමු. Z1 අපිට Z2 වර්ග ඕන. Z2 කියන්නේ Z2 වර්ග නිසා මම මේ Z1 ද්‍රවකාකාරයට පත් කරන්න. Z1 ද්‍රවකාකාරයට පත් කරන්න තාත්වික කොටසේ වර්ග අතාත්වික කොටසේ වර්ග වර්ගමූලයක් හොයාගත්තා. දැන් ඒකෙන් බෙදනවා. එහෙමනම් දැන් එනවා Z1 මූල 2 1යට මූල 2 cos 5 බෙදීම 4 i 1යට මූල 2 sin 5 බෙදීම 4. Z1 ওই විදිහට ඇවිත් තියෙනවා. Z2 කියන්නේ Z1 වර්ග. එහෙනම් Z1 කියන්නේ මූල 2යි cos 5 බෙදීම 4 ධන i sin 5 බෙදීම 4 වර්ග. එහෙනම් මේක සුළු කරන්න පුළුවන් Z2 මූල 2 වර්ග cos 5 බෙදීම 4 ධන i sin 5 බෙදීම 4 වර්ග. එහෙමනම් Z2 මූල 2 වර්ග 2යි cos මෙතන 2යි 5 බෙදීම 4 ධන i sin 2යි 5 බෙදීම 4. එහෙනම් Z2 එනවා 2යි cos 5 බෙදීම 2 ධන i sin 5 බෙදීම 2. අපි මේ ලක්ෂ ආගන්තලයේ ලකුණු කරමු. හරි. දැන් අපි මුලින්ම Z1යි Z2යි ආගන්තලයේ ලකුණු කරමු. Z1යි Z2යි ආගන්තලයේ ලකුණු කරමු. එතකොට Z1 මාපාංකය මූල 2යි විස්තාරය 5 බෙදීම 4යි. එහෙමනම් මූල 2ක් දුරින් 5 බෙදීම 4ක කෝණයක් ආනතව මේ වගේ තැනක මම A කියලා ගන්නම් Z1. Z2 දෙකක් දුරින් මාපාංකය 2යි විස්තාරය 5 බෙදීම 2යි. ඒ කියන්නේ තාත්වික අක්ෂය ධන දිශාවත් එක්ක 5 බෙදීම 2යි. ඒතර තාත්වික අක්ෂය ධන දිශාවත් එක්ක 5 බෙදීම 2ක් කියන්නේ අතාත්වික අක්ෂය මත. මූල ලක්ෂයේ සිට ඇති දුර 2යි. මාපාංකය කියන්නේ මූල ලක්ෂයේ ඉඳලා තියෙන දුර නේද? මම මූල ලක්ෂය ඔය කියලා ගන්නවා. එහෙනම් මෙතන P ලක්ෂය Z2. අපි හොඳින්ම දන්නවා Z2 කියන්නේ Z2 වර්ගනේ. දෙකක් තුනේ. හරිද? දැන් ගානේ තියෙන්නේ
Z1 ඍණ Z2 L මගින් නිරූපණය වෙනවා. එහෙනම් දැන් අපි Z1 ඍණ Z2 නිරූපණය කරමු. එහෙනම් Z1 ඍණ Z2 Z1 ඍණ Z2 මේ දෙන්න යා කරා මේකට සමාන හා සමාන්තරව පහළටද ඉහළටද මූලාක්ෂයෙන් පහළටද ඉහළටද? ඔව්. Z1 ඍණ Z2 නම් මේකට සමාන හා සමාන්තරව මූල ලක්ෂණ ඉඳලා පල්ලෙහාට නිර්මාණය කරනවා. මොකද යට එක්කෙනා උඩ එක්කෙනා යට එක්කෙනා ඍණ උඩ එක්කෙනා නම් මේකට සමාන හා සමාන්තරව මූල ලක්ෂණ ඉඳලා පල්ලෙහාට නිර්මාණය කරනවා. අන්න ඒක ගානේ තියෙනවා L කියලා. Z1 ඍණ Z2. M කියනවා ඍණ Z1 වර්ග. මේ තියෙන්නේ Z1 වර්ග නේද? එතකොට Z1 වර්ග 2යි. ඍණ Z2 වර්ග ඍණ 2ක් වෙනවා. මේ උසට සමාන. එහෙනම් මෙන්න මෙතන තමයි M ඍණ Z2 වර්ග. Z2 කියන්නේ Z2 වර්ග එහෙනම් ඍණ Z1 වර්ග මෙතන. අපිට කියනවා LOM මෙන්න මේ කෝණය ෆයි බෙදීම 4ක් බව අපෝහණය කරන්න. right. මම ඉතා වැදගත් ප්‍රශ්නයක් අහන්නම්. පුතාලා කවුරුත් කියන්න ඍණ Z1 වර්ගයේ විස්තරය කොච්චරද? ඔන්න මම කැපිටල් ARGම ගත්තා ප්‍රධාන පරාසෙන් කියන්නේ. ඔව්. ප්‍රධාන පරාසෙන් බලද්දී ෆයිට වඩා වැඩි නම් මේ පැත්තෙන් එහෙනම් තාත්වික අක්ෂ ධන දිශාවත් එක්ක කොච්චර කෝණයක් හදද ඍණ Z1 වර්ග? ෆයි බෙදීම 2යි නේ. මේක නේද ඍණ Z1 වර්ග. බලන්න කොච්චර කෝණයක්ද? ෆයි බෙදීම 2යි. හැබැයි දක්ෂිනාවර්ත මිනුමක් නිසා ඍණ ෆයි බෙදීම 2යි. එතකොට ඔබ දන්නවා මෙතන ඉඳලා මෙතෙන්ටම තියෙන ෆයි බෙදීම 2යි. ඔබට යම් එහෙකින් මෙන්න මේ කෝණය හොයාගත්තොත් ඇල්ෆා මේ ටික ඍණ ෆයි බෙදීම 2 මේක ඇල්ෆා මෙතන කෝණය ගන්න පුළුවන් නේද? නේ? කෝණයේ විශාලත්වය ගන්න පුළුවන් නේද? අපිට ඇල්ෆා හොයා ගන්න පුළුවන් Z1 ඍණ Z2 විස්තරය හොයාගත්තා. මෙන්න මෙතන Z1 ඍණ Z2 Z1 ඍණ Z2 නේ. ඉතින් Z1 ඍණ Z2 විස්තරය හොයාගත්තොත් හරි. දැන් ඔබ Z1 ඍණ Z2 විස්තරය හොයන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. හරි. Z1 කියන්නේ 1 ධන i. Z1 කියන්නේ 1 ධන i. කරුණාකරලා කියන්නේ Z2 කාටීසියව 2 cos ෆයි බෙදීම 2 බිඳුවයි i sin ෆයි බෙදීම 2 1යි. එන Z2 2යි i. එහෙමනම් දැන් Z1 ඍණ Z2 Z1 කියන්නේ 1 ධන i Z2 කියන්නේ 2යි i. එන Z1 ඍණ Z2 එනවා 1 ඍණ i. එන Z1 ඍණ Z2 1 ඍණ i පුතාලා මේක ද්‍රවක ආකාරයට පත් කරන්න 1 ඍණ i. එතෙන්දී Z1 ඍණ Z2 විස්තරය හොයාගන්න පුළුවන්. හරි. එහෙනම් මේක ද්‍රවක ආකාරයට පත් කරන්නම් මේකේ මාපාංක හොයාගමු. තාත්වික කොටස 1 වර්ග අතාත්වික කොටස ඍණ 1 වර්ගයේ වර්ගමූලය මූල 2යි. එහෙමනම් මූල 2ක් එළියේ තියාගෙන මූල 2කින් බෙදුවා. එහෙමනම් Z1 ඍණ Z2 මූල 2 1යට මූල 2 ධන i වාරයක් ඍණ 1යට මූල 2 නේ. i වාරයක් ඍණ 1යට මූල 2. බලන්න cos ධන වෙලා sin ඍණ වෙලා. ඒතර cos ධන වෙලා sin ඍණ වෙලා අපි කොහොමදත් දන්නව Z1 ඍණ Z2 හතරවෙනි වෘත්තපාදය. එහෙනම් දක්ෂිනාවර්තව අපිට කියන්න පුළුවන් ඍණ ෆයි බෙදීම 4යි කියලා. ඍණ ෆයි බෙදීම 4යි කියලා. එහෙනම් Z1 ඍණ Z2 මූල 2 වාරයක් cos ඍණ ෆයි බෙදීම 4 ධන i sin ඍණ ෆයි බෙදීම 4.
cos ඍණ 5 බෙදීම 4 cos 5 බෙදීම 4 එකයට මූල 2යි i sin ඍණ 5 බෙදීම 4 ඍණ sin 5 බෙදීම 4 ඍණ එකයට මූල. එහෙමනම් මෙතනින් හොයාගන්න පුළුවන් z1 ඍණ z2 විස්තරය. ඒක ඍණ 5 බෙදීම 4ක් උනේ දක්ෂිනාවර්ත මිනුමක් නිසා. එහෙනම් කොච්චරද? මෙන්න මේ z1 ඍණ z2 විස්තරය 5 බෙදීම 4යි. මේ පැත්තට 5 බෙදීම 4යි දක්ෂිනාවර්ත නිසා ඍණ 5 බෙදීම 4. දැන් ඔබට තේරෙනවා මෙන්න මේ කෝණය 5 බෙදීම 2යි මේ කෝණය 5 බෙදීම 4 නම් මේක කොච්චරද? 5 බෙදීම 4. එතකොට ඒක මාකින් එකේ තියෙනවා ඍණ z1 වර්ගයේ විස්තරයෙන් z1 ඍණ z2 විස්තරය අඩු කරලා අපිට ඕන මෙන්න මේ කෝණේ විශාලත්වය නිසා ඒකේ මාපාංකය අරගෙන තියෙනවා.